නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමන් අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි සුපුරුදු පරිදි අද දවස තුලදී මේ කාලය තුල හැමදෙනාම සූදානම් වෙන්නේ මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ඒ අභිධර්ම දේශනාවන් වලට අයිති දහම් කොටාශයක් අද දවස තුලදී ශ්‍රවණය කරලා ඒ තුලින් අපේ ජීවිතවලට අවබෝධයක් ඇති කරගන්නටයි අපි සතිපතා මේ උතුම් වූ දහම් කාණ්ඩය ඉගෙන ගන්නවා අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියන ඒ ධර්ම ග්‍රන්ථය පාදක කරගෙන තමයි මේ වැඩසටහන් මාලාව සතිපතා අපි කරගෙන යන්නේ. ඉතින් අද දවසේ මේ කාලය තුල හැමදිනාම මේ එකතු වුණේ සවන් යොමු කරන්නේ අන්නේ දේශනා මාලාවේ අද දවසට નિયમિત පාඩම් සඳහා ඉගෙන ගන්නටයි. ඒ පාඩමේ අද තිබෙන්නේ අපිට කාමාවචර මහා විපාක සිත් 8 සහ කාමාවචර මහා ක්‍රියා සිත් 8 කියන ඒ සිත් 16 පිළිබඳව සාකච්ඡා කරන්න. ගියවර අපි මතක් කළා කාමාවචර මහා කුසල් සිත් 8. ඒ කියන්නේ මේ කාම සෝබන සිත් 24න් කාමාවචර මහා කුසල් සිත් 8 ගිය සතිය අපි සාකච්ඡා කළා. අද දවසේ අපි මේ කාලය තුල උත්සාහ ගනිමු මේ කාමාවචර මහා විපාක සිත් 8 සහ කාමාවචර මහා ක්‍රියා සිත් 8 පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්නට. ඉතින් අපි මේ අභිධර්ම දේශනාව සාකච්ඡා කරගෙන යනකොට දැන් අද මේ සාකච්ඡාවේදී අද දවස තුලදී මේ පාඩම නිමාවටපත් කිරීමත් සමගම පින්නතුනි මේ කාම භූමිය තුල පහළ වෙන්නට කාමාවචර සිත් ඒ 54 සාකච්ඡා කරලා නිමාවටපත් වෙනවා. ඊළඟට අපිට තිබෙන්නේ රූපාවචර සිත්, අරූපාවචර සිත් සහ ලෝකෝත්තර සිත් ගැන දැනුමක් ඇති කරගන්නටයි. ඉතින් අද දවසේ අපි මේ සම්බන්ධයෙන් කතා කරනකොටත් පින්නතුනි නැවත නැවතත් අපිට මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ කාරණය කුමක්ද අර නිතිපතාම අපි මතක් කරනවා වගේ මේ දවස ගානෙම දැනගන්නා වූ මේ දහම් කොටස් Taman හොඳට පරිශීලනය කරලා ඒ ධර්මයන් Tamanගේ ජීවිතයට එකතු කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. දැන් මේ සිත් ගැන කියනකොට මේ සිත් උපදින්නේ තමන්ගේ චිත්තසංතානය තුල. ලෝභාදී අකුසල ධර්මයන් උපදින විදිය කිව්වා. ඊළඟට අහේතුක සිත් ගැන කිව්වා. ඊළඟට දැන් කියනවා කුසල සිත් ගැන. උතනදී අපි වෙන් කරලා පෙන්නනවා අපිට උපදින්න නැති සිත් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒ කාරණාවත් ඒ මොහොතේදී දැනගන්නවා. එහෙම නිසා දැන් සංසාර දුකින් එතර වෙන්නට වෙහෙසෙන මහන්සි වෙන මේ හැමදෙනාම
මෙන්න මේ දහම හොඳට ඉගෙනගෙන ඒ දහම් පරයයන් දැනගෙන තමන්ගේ ජීවිතයට ගලපා ගන්න දක්ෂ වෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් බණපදයක් ඇහෙනකොට සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කළා කියලා නිවන් දකින්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අකුසල ධර්මයක් ඉපදුනා නම් අකුසලයක් ඉපදුනා කියලා දැනුමක් ඇති වෙලා තියෙන්නට ඕනේ. ඒ අකුසලය ප්‍රහීන කරන්නට නම් ඒ අකුසලය යම් තාක් කලකට හරි දුරු කරගන්නට නම් ඒ ඉපදුනේ අකුසලයක් කියලා හඳුනා ගැනීමේ නුවණක් ඔබට නැත්නම් හඳුනා ගැනීමේ ශක්තියක් ඔබට නැත්නම් මොනතරම් ධර්මය ශ්‍රවණය කළත් ඇති වැඩක් නැහැ. ඔබට කුසල අකුසල් වෙන් කරලා හඳුනා ගන්න බැරි නම්. ඒ වගේම තමයි කුසල ධර්මයන් සිදු කරනකොට අපි සාමාන්‍යයෙන් විවහාරයේදී කියමු යම් පින්කමක් සිදු කරනකොට ඒ පින්කම අවබෝධයකින් යුතුව කරන්න ඔබ දන්නේ නැත්නම් කරන්නම් වාලේ ඔහේ රැල්ලකට ගිහිල්ලා ඔහේ සාදු කියා දැක සතුටු වෙවි හිටියා කියලා නිකම්ම බලා හිටියා කියලා මම පින්කමක් කරා අහවල් පින්කම කළා අහවල් පින්කම කළා අරකට සම්බන්ධ වුණා මේකට සම්බන්ධ වුණා කියලා කියා හිටියට වැඩක් නැහැ. ඒකට කියා කියලා ඇති වැඩක් නැහැ. ඒ කුසලය සිදු කරන ක්‍රමවේදය නියමාකාරයෙන් ඔබ ඒ පින්කමට සම්බන්ධ වුණාද? ඒ පින්කම කරන කාලය තුල ඔබට නිවැරදිව කුසල් සම්භාරයක් ඒක රාශිය වුණාද කියලා අන්න ඔබට තේරුමක් නැත්නම් අවබෝධයක් නැත්නම් මොනතරම් ජීවිතේ පුරාම දුවපැන ඇවිද්දත් මම අහවල් දේ කළා අහවල් පින්කම කළා කියලා ඇති වැඩක් නැහැ. නමුත් පින්නතුනි මෙන්න මේ දහම ඉගෙන ගන්නකොට මේ දහම තමන්ගේ ජීවිතයට ගලපා ගන්න දක්ෂ කෙනා නිවැරදිව පින්කම් සිදු කර ගන්නවා. අකුසල ධර්මයන් හැඳිනාගෙන අකුසල ධර්මයන් දුරු කර ගන්නට උත්සාහවත් වෙනවා. කුසල ධර්මයන් හඳුනාගෙන කුසල ධර්මයන් දියුණු කර ගන්නට උත්සාහවත් වෙනවා. ඒ වගේම තමයි මාර්ගඵල නිවන් අවබෝධය පිණිස අවශ්‍ය වන වටපිටාවක් සකස් කර ගන්නවා. අන්නේ මාර්ගඵල නිර්වාණ ධාතුව ප්‍රතිවේද කර ගන්නට මේ මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරන්නට අවශ්‍ය වන ඒ දහම් දැනුම ඒ අවශ්‍ය වටපිටාව සකස් කර ගන්නට නම් ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියන්නට ඕනේ. එහෙම නැතුව නිකාම මොනවා හෝ අහගෙන හිටියා කියලා අර අපි හැමදාම කියනවා වගේ මේකේ යථාර්ථය දැනගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම මේ අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එම නිසා හැම දිනාම මේ ධහම ඉගෙන ගන්න, ධහම පරිශීලනය කරන්න, තමන්ගේ ජීවිතයට මේ ධර්මය උපයෝගී කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් වූ ධහම මගේ ජීවිතයටත් මං ගලපාගෙන ඒ උතුම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ මගේ සිත තුළ තියෙන කෙලෙස් දුරු කරගන්නට මම මේ ධහම උපයෝගී කරගන්නවා කියන අදහසින් යුතුව. ඉතින් පින්නතුනි අපි ගියවර සාකච්ඡා කළා මේ කාමසෝබන සිත් ගැනනේ. මතක ඇති කාමසෝබන සිත් ගැන කාමාවචර සිත් 54න් අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා අවසන් කරා අසෝබන සිත් 30ක් ඊට ඇතුළත් වුණ අකුසල් සිත් 12ක් හා අහේතුක සිත් 18ක් කියන එක. ඉතිරි සිත් 24 සෝබන සිත් වෙනවා. ඒ සෝබන සිත් 27 මේ සෝබන සිත් 24න් ගියවර සාකච්ඡා කළා මහා කාමාවචර මහා කුසල් සිත් 8 කියන කාරණය. එතනදී මහා කුසල් සිත් 8 උපදින ආකාරය සෝමනස්ස මේ උපේක්ෂා කියන ભેදයකින් යුතුව ඥාන සම්පයුක්ත ඥාන විප්පයුක්ත හා අසංකාරික සසංකාරික කියන විදියට අපි උදාහරණ සහිතව මේ කාරණය ඉගෙන ගත්තා. ඉතින් අද දවසේ අපි මුලින්ම දැනගනිමු මේ කාමාවචර මහා විපාක සිත් 8 ගැන. කාමාවචර මේ සිත් කාමසෝබන සිත් 24 කාමාවචර මහා කුසල් සිත් 8ක් තියෙනවා. ඒ වගේම කාමාවචර මහා විපාක සිත් 8ක් තියෙනවා. ඒ වගේම තමයි කාමාවචර මහා ක්‍රියාසිත 8ක් තියෙනවා.
ඔන්න ඔය විදිහට තමයි මේ සිත් 24 බෙදෙන්නේ. කාමාවචර මහා විපාක සිත් 8 මුලින්ම හඳුනාගත්තොත් නම් වශයෙන් කොහොමද කියලා මෙන්න මේ විදිහටයි පින්නතුනි තියෙන්නේ. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංඛාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංඛාරික විපාකසිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංඛාරික විපාකසිත කියලා ඔන්න සෝමනස්ස සහගත විපාකසිත 4ක් තිබුණා. ඊළඟට උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික විපාකසිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංඛාරික විපාකසිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංඛාරික විපාකසිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංඛාරික විපාකසිත විදියට එතන තියෙන උපේක්ඛා සහගතව උපදින්නා වූ සිත් 4ක්. ඔන්න ඔය විදියට අර කාමාවචර මහා කුසල් සිත් 8 විදියටමයි මේකේ නම් සඳහන් වෙන්නේ. වෙනස තියෙන්නේ අවසානයේට විපාකසිත කියලා විදියට යෙදෙනවා. අර කාමාවචර මහා කුසල් සිත් හඳුනා ගන්නා වූ ආකාරයටමයි. හරි පහසුයි මේක මතක තියාගන්න. පින්වත් පිරිස මතක තියාගන්න උත්සාහවත් වෙනවා නම් ගොඩාක් පහසු ක්‍රමයක් තියෙන්නේ. කාමාවචර මහා කුසල් සිත් 8 පාඩම් තියෙනවා නම් දැන් කාමාවචර මහා විපාක සිත් 8ත් හොඳට මතක තියාගන්න පහසුයි. ඒ පිළිවෙලමයි එතනදී පුංචි වෙනසක් වෙලා තියෙන්නේ. අවසානයේට විපාකසිත කියලා යොදා ගන්නට ඕනේ. ওই විදිහට පින්නතුනි අන ධර්ම මානසිකාරයක් ඇති කර ගන්නවා කියලා කියන්නේ ධර්මයේ සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ මෙන්න මේ සිත් මතක තියාගෙන මේවා මතක තියාගත්තත් වරදක් නැහැ. මතක තියාගෙන මේවා මෙන්න මේ විදිහටයි මේ සිත් උපදින්නේ, මේකේ ස්වභාවය මෙහෙමයි කියලා දැනගන්න එක ගොඩාක් වටිනවා. එහෙම වුණාම තමයි තමන්ට මේ ධර්මයේ තුල නිසියාකාරව යෙදෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්නතුනි දැන් මෙතන කියපු මේ කාමාවචර මහා විපාක සිත් 8 කාමාවචර මහා කුසල් සිත් 8ෙහි විපාක වශයෙන් ලැබෙන මහා විපාක සිත් 8ත් මේ යන්නේ පිළිවෙලටමයි. ඒ නම් වලින්මයි හඳුන්වන්නේ. ඒක දැන් වෙනසක් නැහැ. මම පින්වත් පිරිසට මේ කලිනුත් මතක් කරේ ඒකමයි. ඒ කියන්නේ කාමාවචර මහා කුසල් සිත් 8ෙහි විපාක වශයෙන් ලැබෙන මෙන්න මේ කියන මේ සිත් 8ත් අර කලින් මහා විපාක කුසල් සිත් 8 පිළිවෙලටම තමයි ඒ නම් වලින්ම තමයි හඳුන්වන්නේ. ඒකේ වෙනසක් ඇත්තේ නැහැ. දැන් කුසල විපාක වශයෙන් ඉෂ්ට වූ රූප, ශබ්ද ආදී යම් අරමුණක් හමුනහම මේ චක්කු විඥානාදී අහේතුක කුසල විපාක සිත් උපදින ආකාරය අපි කලින් ඉගෙන ගත්ත මතක ඇති නේද? අර ඉෂ්ඨාදී රූප, ශබ්ද ආදී අරමුණක් හමුනහම මේ අහේතුක කුසල විපාක චක්කු විඥාන සිත උපදිනවා. ඒ වගේම තමයි සෝත විඥාන සිත ආදී ඒ සිත් මේ දෙපස් විඥානයෝ පිළිබඳව ඉගෙන ගත්තේ. එතනදී කුසල විපාක සිත් 8ක් ඉගෙන ගත්තා. හොඳට මතක ඇති. ඉෂ්ඨ අරමුණු හමු වීමෙන් කුසල විපාක සිත් 8ක් උපදිනවා කියලා හේතුක සිත් විදියට. මෙන්න මේ විදියට දැන් මෙතන විස්තර කරන්නේ එතකොට කුසල කර්මයන්ගේ සහේතුක විපාක සිත් 8ක්. කලින් විස්තර කළේ කලින් පාඩමේදී අහේතුක කුසල විපාක සිත් 8. මෙතනදී විස්තර කරන්නේ හොඳට මතක තියාගන්නට ඕනේ කුසල කර්මයන්ගේ සහේතුක විපාක සිත් 8. එතකොට පින්නතුනි මෙන්න මේ කාරණියත් මතක තියාගන්නට ඕනේ. ඒ වගේම මේ මහා විපාක සිත් 8ේම තියෙනවා කුමක්ද? ප්‍රතිසන්දි විපාක ශක්තියත් ඒ වගේම තමයි ප්‍රවෘත්ති විපාක ශක්තියක් කියන දෙකම. ප්‍රතිසන්දි විපාක ශක්තියත් ඒ වගේම තමයි ප්‍රවෘත්ති විපාක ශක්තියක් කියන දෙකම මෙන්න මේ කියන මහා විපාක සිත් 8 තියෙනවා. මනුෂ්‍ය ලෝකේ නැත්තම් දිව්‍ය ලෝකේ කියන මේ කාම සුගතීන් මේ දෙකට කියනවා කාම සුගතීන් කියලා.
අන්නේ කියන කාම සුගතීන් වල ප්‍රතිසන්දිය ගෙනත් දීමේදී මෙන්න මේ කියන මහා විපාක සිත් 8න් එකක් ප්‍රතිසන්දිසිත වශයෙන් පහළ වෙනවා. මේ විපාක සිත් ලැබෙන්නේම කුසල කර්ම ශක්තියින් වලටම අනුකූලවමයි. ඒ වගේම තමයි මේ සිත්වල ඥානය යෙදීම එහෙම නැත්නම් ඥානය නොයෙදීම අනුව මේ කුසල් සිත් බෙදෙනව තව ආකාර හතරකට. මේ කොහොමද කුසල් සිත් බෙදෙනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ, ත්‍රි හේතුක ඕමක, ද්වි හේතුක උත්කෘෂ්ඨ, ද්වි හේතුක ඕමක කියලා කොටස් හතරකට මෙන්න මේ කියන කුසල් සිත් ආකාර හතරකට බෙදෙනවා. එතකොට දැන් මතක තියාගන්නට ඕනේ මෙන්න මේ විපාක සිත්වල ස්වභාවය තමයි මේ විපාක සිත් ලැබෙන්නේම කුසල කර්ම ශක්තියකටම අනුකූලවමයි. ඒ වගේම තමයි අර කියපු මනුෂ්‍ය ලෝකය, ඒ වගේම දිව්‍ය ලෝක කියන මේ කාම සුගතීන්හි මේ ප්‍රතිසන්දි ගෙන දීමේදී මෙන්න මේ කියන මහා විපාක සිත් 8න් එකක් ප්‍රතිසන්දි සිත වශයෙන් පහළ වෙනවා. එහෙම පහළ වෙලා තමයි මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ මේ කියන කාම සුගතීන් වල ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. මේ විපාක සිත් දැන් කුසල කර්ම ශක්තියකට අනුව ලැබෙනවා කියලා අපි පැහැදිලි කළානේ. මේ ඊළඟට ඥානයේ යෙදීම අනුව එහෙම නැත්නම් අපි කියනවනේ දැන් කුසල් සිත් හඳුනාගද්දී මතක් කළා පින්වත් පිරිසට මතක ඇති ඥාන සම්පයුත්ත හා ඥාන විප්පයුත්ත කියලා කොටස් දෙකක්. අන්නේ ඥාන සම්පයුත්ත වීම හා ඥාන විප්පයුත්ත වීම කියන කාරණා දෙක අනුව මෙන්න මේ කියන කුසල් සිත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ත්‍රි හේතුක ඕමක වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ද්වි හේතුක උත්කෘෂ්ඨ වෙන්නත් පුළුවන්. ද්වි හේතුක ඕමක වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදියට ආකාර හතරකට මේ කුසල් සිත මේ විපාක සිත ආකාර හතරකට බෙදන්නට පුළුවන්. ඔන්න ඔය කියන කාරණා හතර මුලින් අපිට කෙටියෙන් හඳුනා ගන්නට පුළුවන් වුණොත් දැනගත්තොත් මං හිතනවා පින්වත් පිරිසට තවත් මේක පහසු වෙයි මේ විපාක සිත පිළිබඳව දැන හැඳින ගන්න. ඇත්තටම මෙතන දීර්ඝම විස්තරයක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මෙන්න මේ කියන කාරණා ටික දැනගත්තොත් පින්වත් පිරිසට මං හිතනවා අර මහා කුසල සිත් මහා කුසල් සිත් කාමාවචර මහා කුසල් සිත් එක්ක ගලපා ගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න දැන් අපි මෙන්න මෙහෙම මේ කාරණය පැහැදිලි කරගත්තොත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන්නේ ඥාන සම්පයුක්ත මහා විපාක සිත් හතරෙන් එකක්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන්නේ මොකද්ද? ඥාන සම්පයුක්ත මහා විපාක සිත් හතරෙන් එකක්. දැන් අපි සිත් හඳුනාගත්තනේ සිත් මතක ඇතිනේ. එතකොට මේව විස්තර කරනකොට මෙන්න මේ සිත් පිළිබඳව තියෙන සටහන ළඟ තියාගෙන මේක හොඳට ඇහුවොත් පින්වත් පිරිසට තවත් හොඳට තේරේ. තාම මේ මූලික අවස්ථාව නිසා මේ අලුත් වචනත් නෙමෙයි කලින් අපි සාකච්ඡා කරලා තියෙනව නේද? මෙන්න මේ කියන ඥාන සම්පයුක්ත මහා විපාක සිත් හතරෙන් ඉපදිච්ච ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබිච්ච කෙනා කාම සුගතියෙහි බොහෝ කාලයක් නොයෙක් සැප සම්පත් විපාකානිසංස විදියට විඳිමින් කාලය ගත කරනවා. ඒ වගේම තමයි සංසාරයේ පුරාම නොයෙක් ආත්ම භාවයන් වල ඉපදිලා ගොඩාක් පින්කම් කරලා ඥානය දියුණු වෙන විදිහේ ඒ වගේම භාවනාදිය කරලා ඒ වගේම තමයි ප්‍රාර්ථනා බලයක් ඇතිව උප්පත්තිය ඇති කරගෙන තියෙන ඒ කෙනාට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබීම නිසා බොහෝ කුසල ධර්ම සිදු කර ගන්න පුළුවන්කම ලැබෙනවා එයාට ඒ ජීවිතය තුළ. ඒ වගේම තමයි භාවනාවක් යම් කෙනෙක් වඩනවා නම් අන්නේ අර ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයකින් ප්‍රතිසන්දි විපාකයක් වශයෙන් ලැබුණු කෙනා භාවනාදී යම් කෙනෙක් වඩනවා නම්
අන්‍යයට ධ්‍යාන මාර්ගඵල මේ ප්‍රතිලාභ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න එහෙම පුළුවන්කම ලැබෙන්නේ කාටද එහෙනම් මුහුකුරාගිය ඥානයක් ඇති මෙන්න මේ කියන පුද්ගලයන්ට. ඒ කියන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක ප්‍රතිසන්දි විපාක වශයෙන් මෙන්න මේ ඥාන සම්පයුත මහා විපාක සිත් සතරකට අනුව ඊළඟට විශේෂ කාරණය තමයි පින්නතුනි මාර්ගඵල ප්‍රතිවේද කරගන්නට නම් මාර්ගඵල ලබන්නට නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැත්නම් එයාට ධ්‍යාන උපදින්නත් බෑ. ඒ වගේම තමයි මාර්ග ඵල උපදින්නත් බෑ. ධ්‍යාන මාර්ග ඵල උපදින්න බෑ කියලා තමයි ඔන්න ධර්මයේ තුල සඳහන් වෙන්නේ. මේ ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු නැති අනිත් අයට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙන්න ඕන. ත්‍රි හේතුකයි කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු තුනට කියනවා කුසල හේතු කියලා. අන්නේ කියන අර ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයකින් ඒ කියන්නේ කුසල කර්මයක් කරද්දී අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒ කුසල හේතු තුනම යෙදිලා බලවත්ව කරන කුසල කර්මයකට අනුව අර ප්‍රතිසන්දි විපාක වශයෙන් මෙන්න මේ ඥාන සම්පයුක්ත මහා විපාක සතරෙන් එකක් මුල් වෙලා තමයි ඉපදුනාම අන්‍යයා කාම සුගතියෙහි බොහෝ ආනිසංස සැප විපාක ලබනවා. එයාට තමයි මාර්ගඵල ප්‍රතිවේද කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගත්තු කෙනාට තමයි එහෙනම් ධ්‍යාන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් අපි උත්සාහවත් වෙන්නට ඕනේ. අපි දන්නේ නැහැ මේ ජීවිතයේදී ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්ද ද්වි හේතුක ප්‍රතිසන්දියක්ද කියලා ඕක හොය ඉන්න කාලයක් නෙමෙයි. ඕක වෙලාද නැද්ද කියලා අපි උත්සාහවත් වෙන්නට ඕනේ. කුමද්ද? ධ්‍යාන උපද්දවා ගන්නට, ඒ ධ්‍යාන භාවනා කරන්න. එහෙම නැත්නම් මාර්ගඵල උපදවා ගන්නට, ඒ විදර්ශනා භාවනා කරන්න වීරියක් ඇති කර ගන්න ඕනේ. ඒ සඳහා උත්සාහවත් වෙන්න ඕන. නිරන්තරයෙන් මේ සඳහා උත්සාහවත් වුණාම තමයි තමන්ට ඒ භාවනා සප්පාය වෙනවද කියලා, සමෘද්ධමත් වෙනවද කියලා, ඒ තුලින් දියුණුවක් ඇති වෙනවද කියලා දැක ගන්නට දැන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව මම ඉතින් ත්‍රි හේතුක නැද්ද දන්නේ නැහැ, ත්‍රි හේතුකද දන්නේ නැහැ, ඔහොම කී හිතා හිටිය කියලා මේ බුද්ධ ශාසනයත් මගේ හැරිලා යයි. අපි කරන්න ඕනේ ඒක නෙමෙයි. මෙවන් වූ දුර්ලභ වූ අවස්ථාවක බුද්ධෝත්පාද කාලයක අන්නේ මාර්ගඵල ප්‍රතිවේද කරගන්නට උත්සාහවත් වෙන කමඨහනක් තුල අපේ සිත පවත්වා ගන්නට, ජීවිතය පවත්වා ගන්නට ඒ උත්සාහවත් වෙන්නට ඕනේ. ඔන්න ඔය කාරණය තමයි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියන අවස්ථාවට අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි දැන් මේ දුර්වල ත්‍රි හේතුක කුසලය, ඒ කියන්නේ ත්‍රි හේතුක ඕමක කියන අවස්ථාව. දුර්වල වූ ත්‍රි හේතුක කුසලය, ඒ කියන්නේ ඥානය දියුණු වෙන්නේ නැහැ එච්චරම. මෙතන ඥානය විප්‍රයුක්තයි කියන අදහස නෙමෙයි. ඥානය නැතුවම නෙමෙයි, ඥානය ඊ타ත්ම ස්වල්ප යෙදෙන්නේ. යම් කුසල ධර්මයක් සිදු කරනකොට අලෝභය යෙදිලා තියෙනවා හොඳට, අද්වේෂයත් හොඳට යෙදිලා තිබෙනවා. අමෝහය කියන ඒ කියන මේ ඥානය ඊට ස්වල්ප විදියට බොහෝම දුර්වල මට්ටමින් යෙදෙනවා. අන්නේ විදියට ඥානය දියුණු වෙන්නේ නැතුව සල්ප වශයෙන් දැනුමක් ඇතිව කරන කුසලය නිසා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගෙනත් දෙන්නට තරම් ශක්තියක් නැහැ. එතකොට මෙතනදී ත්‍රි හේතුක ඕමක කියන අවස්ථාව තමයි මේ පැහැදිලි කරන්නේ. එයා මේ පින්කම් කරනකොට එයා යම් මේ කුසල ධර්මයන් සිදු කරනකොට එයාගේ ඥානය මුහුකුරා ගියපු ස්වභාවයක් නැහැ. අර ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ස්වභාවයක්, ඥාන සම්පයුක්ත ඉහළ ස්වභාවයක් ඇති කරගන්න එයාට පුළුවන් කමක් නැහැ. ඥානය තියෙනවා. නමුත් ඒ
පින්කම කරනකොට ඥානෙ ඊට සල්පව යෙදෙන්නේ. ඒ නිසා අන්න එයාට ඒ ඥානය අඩුවෙන් කරන කුසලය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගෙනත් දෙන්නට තරම් ශක්තියක් ඇති වෙන්නේ නැහැ. ඊටා සියුම්ම ඥානයේ යෙදුන නිසා. එතකොට අන්න පින්නතුනි ද්වි හේතුක ප්‍රතිසන්දියක්ම තමයි එයාට ගෙනත් දෙන්නේ. දැන් එතන ඥානය අඩුවෙන් යෙදුන නිසා මෙතනදී ඥාන විප්‍රයුක්තයි කියන එක නෙමෙයි කියන්නේ. ඥානය තියෙනවා නමුත් ඊ타ත්ම දුර්වල මට්ටමේ. අන්න එහෙම යම් පින්කමක් කරාට පස්සේ ඊට අනුකූලව ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක්මයි. එයාට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගෙනත් දෙන්නේ නැහැ. අන්න එතකොට ප්‍රතිසන්දි සිත වශයෙන් පහළ වෙන්නේ එතකොට ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් හතරෙන් එකක්. ඔන්න දැන් ඒ අන්න එහෙම පෙර නුවණ අඩුවෙන් යෙදිලා යම් පින්කමක් කරා නම් එයාට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ අන්න එතකොට මෙන්න මේ කියන මහා විපාක සිත් හතරෙන් ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් හතරෙන් එකකින් තමයි අන්න ඔහු ප්‍රතිසන්දි වශයෙන් මේ ලෝක පහළ වෙන්නේ. ඔන්න ඔය කාරණය තමයි දැනගන්නට ඕනේ. ඊළඟට අන්න එහෙම ඉපදුන කෙනා මිනිස් ලෝකේ මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ මේ සැප සම්පත් ඊ타ත්ම සල්ප විදියට ලැබෙන්නේ. අර ත්‍රි හේතුක උප්පත්තියකින් ඉපදිච්ච කෙනාට මහා භවභෝග සම්පත්තිය මහා ආශ්චර්ය විදියට සතුටින් යුතුව ඒ ජීවිත මහා ගුණවන්ත සැපවත් ජීවිත බවට පත් වෙනවා. නමුත් මෙන්න මේ ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් හතරෙන් එකකින් ප්‍රතිසන්දි වශයෙන් ලැබුණට පස්සේ ඔහු ඒ තැනැත්තා මේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඊ타ත්ම සල්ප වූ සැප සම්පත් තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි ඒව ලැබුණට පස්සේ අන්න ඒකෙන් තමයි සතුටු වෙමින් ජීවිතය පවත්වන්නේ. ඒ වගේම තමයි පින්නතුනි එහෙම පුංචි සැප සම්පතක් හව වුණත් ඒ සැප සම්පත ලබා ගන්න මේ දි හේතුක ඒ කියන්නේ මෙන්න මේ දි හේතුක ප්‍රතිසන්දිය ඉපදුන කෙනාට ඒ සම්පත් ලබා ගන්නත් පුදුමාකාර වෙහෙසක් දරන්න ඕන උත්සාහයක් දරන්නට ඕනේ. මේ ඒ කියන්නේ ත්‍රි හේතුක ඕමක කියන මේ தত্ত্বය නිසා ඇතිවෙච්ච විපාකයේ විදියට මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනාම ඊ타ත්ම ස්වල්ප සැප සම්පත් තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි ඒව ලැබුණත් අනේව ලබා ගන්න පුදුමාකාර විදියට වෙහෙසෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සි වෙලා තමයි මේ සැප සම්පත් ලබාගෙන සතුටු වෙන්නේ, භුක්ති විඳින්නේ. ඔන්න ඔය විදියට තමයි ද්වි හේතුක ත්‍රි හේතුක ඕමක කියන தত্ত্বය විස්තර කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ අවස්ථාව තමයි ද්වි හේතුක උත්කෘෂ්ඨ අවස්ථාව. ද්වි හේතුක උත්කෘෂ්ඨයි කියලා කියන්නේ අලෝභ අද්වේෂ කියන හේතු දෙක පමණක්ම බලවත්ව යෙදෙන කුසල් සිත. අලෝභ අද්වේෂ කියන හේතු දෙක පමණක් බලවත්ව යෙදෙන කුසල් සිත. දැන් අතනදි ත්‍රි හේතුක ඕමක කිව්වහම අලෝභ ද්වේෂ අමෝහ තුනම යෙදෙනවා. නමුත් අමෝහය කියන එක ඊ타ත්ම දුර්වල මට්ටමින් යෙදෙන්නේ. මෙතන ද්වි හේතුක උත්කෘෂ්ඨ ස්වභාවය තමයි අලෝභ අද්වේෂ කියන හේතු දෙක පමණක් බලවත්ව යෙදෙන කුසල් සිත් දෙක. දැන් එතකොට මතක ඇති අර කුසල් සිත්වල විස්තර කරා ඥාන විප්‍රයුක්ත සිත්වලදී. අන්න එතනදී දැන් මෙන්න මේ කියන අලෝභ ද්වේෂ යන හේතු දෙක පමණක්ම බලවත්ව යෙදෙන කුසල් සිත ද්වි හේතුක ප්‍රතිසන්දියක්මයි ගෙනත් දෙන්නේ. කද්ද ගෙනත් දෙන ප්‍රතිසන්දිය දි හේතුක ප්‍රතිසන්දිය. එහෙනම් ඒ වෙන්නේ කොහොමද? ද්වි හේතුක ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත සිත් සතරෙන් එකක් තමයි ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබෙන්නේ. අර අතනදි වගේමයි අර ත්‍රි හේතුක ඕමක ස්වභාවයේදීත් මෙතනදිමයි ඒ විදියමයි කිව්වේ ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් සතරෙන් එකක් තමයි ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබෙන්නේ. මෙතනදිත් එහෙමයි ඥාන විප්‍රයුක්ත සිත් සතරෙන් එකක් ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබෙනවා. කාටද? මේ ද්වි හේතුක
මේ ප්‍රතිසන්දියක් ගෙන දෙන කෙනාට. එතකොට මෙන්න මේ පුද්ගලයාටත් අර දුර්වල ත්‍රි හේතුක පුද්ගලයාට වගේම ඒ වගේමයි ඊට සමානම විදිය තමයි මෙයාගේ ස්වභාවයත් විස්තර කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන දෙන්නටම මාර්ගඵල නිවන් ප්‍රතිවේද කරගන්නට අපහසුයි. ඊළඟ කාරණය තමයි ද්වි හේතුක ඕමක කියන අවස්ථාව. කුසල කර්මය ඒ කියන්නේ දුර්වල වූ ද්වි හේතුක එහෙම නැත්නම් කියනවා දුර්වලව යෙදුණු අලෝභ අද්වේෂ හේතු තිබුණු කෙනා ඥාන විප්පයුත්ත සිතකින් කියන්නේ කරන දෙයක් නම් ඔහුට ඥාන විප්පයුත්ත සිත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දුර්වලම වෙච්ච අලෝභ අද්වේෂ හේතු වලින් හේතු ඇති ඥාන විප්පයුත්ත සිතකින් කරන යම් කුසල කර්මයක් තිබුණා නම් ඔහුට ඥාන විප්පයුත්ත සිත් විපාක වශයෙන් ලැබෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිසන්දිය ඒ තැනැත්තාගේ අලෝභ ද්වේෂ හේතු ඒ කියන්නේ දුර්වල මට්ටමෙන්ම තිබුණ නිසා අලෝභ ද්වේෂ කියන දෙක ඔහුට ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ නැහැ. ඥාන විප්පයුත්ත විපාක සිත් වලින් ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතින්. අපි මේ කාරණය අර හේතුක සිත් විස්තර කරනකොට විස්තර කළා මතක ඇති. අන්න එහෙම කෙනාට ලැබෙන්නේ අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතින් කියලා. එහෙම ඉපදුන කෙනාට කොහොමද මේ ඒ ජීවිතයේදී ස්වභාවය ඊ타ත්ම දුක්ඛිත මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් ඊ타ත්ම දුක්ඛිත මනුෂ්‍ය ජීවිතයක් මහා දුක්ඛිත වූ මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ. ඒ වගේම තමයි ජාති මේ උප්පත්තියම අන්ධ වෙනවා, උප්පත්තියම ගොළු වෙනවා, බිහිරි වෙනවා, උම්මත්තක වෙනවා, කෙලතොළු වෙනවා. ඒ වගේම තමයි අංග විකල වෙන්න පුළුවන්. අන්න ওই විදියට වෙන්නේ කොහොමද? නුවණ අර අඩු අසරණ මිනිසයන් වෙලා උපදින්නේ මෙන්න මේ දුර්වල කුසල කර්ම හේතුවෙන්ම බව හොඳට තේරුම් ගන්න ඕනේ. ඔන්න ওই විදියට තමයි මේ විස්තර සිදු කර ගන්නට තියෙන්නේ. පින්නතුනි ඔය සඳහන් කළේ ද්වි හේතුක ඕමක කියන ස්වභාවය. එහෙනම් ඔහුට ඥාන විප්පයුත්ත විපාක සිත් ලැබෙන්නේ නැහැ. ඇති වෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දිසිත වශයෙන් ඇති වෙන්නේ අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිත. මෙන්න මේ විදියට පින්නතුනි දැන් ඥාණයෙන් තොරව අර කියන අලෝභ ද්වේෂ දෙකත් ඊ타ත්ම දුර්වලව යෙදුනට පස්සේ තමයි මෙන්න මේ කියන ඊ타ත්ම දුක්ඛිත වූ ස්වභාවයන් විදියට ප්‍රතිසන්දි විදියට ලැබෙන්නේ. දැන් ඔන්න ඔය විදියට තමයි අර කුසල කර්මයේ මහා කුසල් සිත් උපයෝගී වෙලා මේ විපාක සිත් විදියට ආපහු මෙන්න මේ විදියට ප්‍රතිසන්දි විපාක විදියට ලැබෙන බව හොඳට තේරුම් ගන්න තියෙන්නේ. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති වෙන විදිය කිව්වා. ඊළඟට ත්‍රි හේතුක ඕමක හා ද්වි හේතුක උත්කෘෂ්ඨ කියන දෙන්නටම ලැබෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක්. ඒ කියන්නේ ඥාන විප්පයුත්ත සිත් සතරෙන් එකක් තමයි ප්‍රතිසන්දි සිත විදියට ලැබෙන්නේ. ඊළඟ අවසාන එක්කෙනාට ද්වි හේතුක ඕමක කියන කෙනාට ඥාන විප්පයුත්ත විපාක සිත් ලැබෙන්නේත් නැහැ. එයාට ලැබෙන්නේ මොකද්ද? අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතෙන් තමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ඔන්න ඔය විදියට දැන් එයාට වෙන්නේ කොහොමද? එයා නුවණ යෙදිලා නැහැ. එයාට නුවණක් නැහැ. පෙර ජීවිතවල ඉතින් අනුන් කුසල් කරන මේ හැටි බලා ඉන්නවා. අනුන් කුසල් කරන හැටි අනිත් අය පින්කම් කරනවා. අනිත් අය කරන දිහා බලා ඉඳලා ඉතින් අර නුවණ නැහැනේ. අනිත් අය පින්කම් කරනකම් ඔහේ බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මේ අනිත් අය කරනවා දැකලා තරඟට පින්කම් කරන්න යනවා. තරඟට පින්කම් කරන්න ගිහිල්ලා ඒ වගේම තමයි කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන නම්බු කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන මම මේ දේ කළා කියලා ලෝකයාට පේන්න නුවණ ඇතුව කරනව නෙමෙයි ලෝකයාට පේන්න කරන පැසසුම් ආදිය ලබන්න කියන අදහසින්. අන්න එතකොට
මෙන්න මේ කියන දුර්වල ඥාන විප්‍රයුක්ත කුසල් සමයි ඒ වගේම තමයි මේ අර ඒ කරන කුසල් මේ දුර්වල ඥාන විප්‍රයුක්ත කුසල් වලින් තමයි එයා කරන්නේ. ඒ වගේම තමයි අහේතුක සුගති ප්‍රතිසන්දිය එයාට ලැබෙනවා. අර විදියට නුවණක් යොදාගෙන නෙමෙයි කරන්නේ. ඒක අනිත්‍යයි සතුටු කරන අදහසින් නැත්තම් අනිත්‍යයි පින්කම් කරන දියා වේ බලාගෙන ඉන්නෝ කිසිම තේරුමක් නැතුව. අන්නේ නිසා එයාට අර ප්‍රතිසන්දි විපාක විදියට ලැබෙන්නේ අර විදියට අහේතුක කුසල විපාක සිත්මයි. මේ සිතකින්ම තමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ උපේක්ඛා සහගත සම්තිරණ සිතකින්. දැන් එතකොට ඒ වගේ කෙනෙකුට එහෙම ප්‍රතිසන්දිය ලැබපු කෙනාට පින්නතුනි ඉෂ්ඨාරමුණක් ලැබුණත් එයින් සතුටු වෙන්නට බෑ. හොඳ ඉෂ්ඨාරමුණක් ලැබුණත් එහෙම ප්‍රතිසන්දිය ලැබපු කෙනාට සතුටු වෙන්නට බෑ. මේ ඒ වගේම තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් ඒ මනුෂ්‍ය ජීවිතයෙන් ලබා ගන්න තියෙන ඉහළම දෙයක් ලබා ගන්න තියෙනවා නම් ඒ ඉහළම දේ ලබා ගන්න ඔහුට අවස්ථාවක් වටපිටාවක් ලැබෙන්නේ නැහැ. අර විදියට අර හීන පින්කම් හීන කුසල් කරපු නිසා නුවණ යෙදිච්ච නැති නිසා ඔහේ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අනුන්ට අය කරන දිහා බලාගෙන ඔහේ ඉන්න කිසිම තේරුමක් නැහැ. නැත්නම් බලාගෙන ඉඳලත් මහා කුසල් සිදු කරගන්න පුළුවන්. නමුත් නුවණ මද නිසා මෙන්න මේ විදියට මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් අති ප්‍රයෝජනයක් නැහැ. ඉෂ්ඨාරමුණක් ලැබුණත් ඒකෙන් සතුටු වෙන්නට බෑ. ඔන්න ඔය විදියට තමයි පින්නතුනි ඔය කාරණීය ඒ කියන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ත්‍රි හේතුක ඕමක ද්වි හේතුක උත්කෘෂ්ඨ ද්වි හේතුක ඕමක කියන මෙන්න මේ කොටස් හතර විස්තර කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ කාරණය තමයි ඔය මහා විපාක සිත් 8න් ප්‍රතිසන්දිය ලැබූ පුද්ගලයාට කර්ම ශක්තිය තියෙන තාක්කල් මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් මෙන්න මේ කියන මහා විපාක සිත් 8 කර්මයට අනුකූලවම හට ගන්නවා. මහා විපාක සිත් 8න් ප්‍රතිසන්දිය ලැබපු පුද්ගලයාට කර්ම ශක්තිය යම් තාක් තියනවද අන්නේ තාක්කල් ප්‍රවෘත්ති විපාක විදියට මේ මහා විපාක සිත් 8 කර්මයට අනුකූලව හට ගන්නවා. දැන් එතකොට ඊළඟට කාරණේ තමයි පින්නතුනි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කළ තැනැත්තාට විපාකානිසංස වශයෙන් නොයෙක් සැප සම්පත් ලැබීමට මෙන්න මේ කියන මහා විපාක සිත් උපකාර වෙනවා. ඊළඟට මේ ඉෂ්ට අරමුණු හමු වීම නිසා චක්කු විඥානාදී අහේතුක කුසල විපාක සිත් මුලින් හට අරගෙන පස්සේ එයින් ඇතිවන සතුට නිසා ඒ සතුට භුක්ති විඳීම නිසා මහා විපාක සිත් ලැබෙනවා. මෙන්න මේ සිත් ටික තමයි අපිට දැන් විස්තර කරන්න තියෙන්නේ ඔය ආකාරයට. ඊළඟ කාරණය තමයි පින්නතුනි අපි හැමදෙනාම සංසාරයේ පුරාම නොයෙක් කුසල කර්ම කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අකුසල කර්මත් සිදු කරගෙන තියෙනවනේ. අපි හැමදෙනාම සංසාරයේ මොනතරම් කුසල කර්ම කරලා ඇද්ද අකුසල කර්ම කරලා ඇද්ද. අන්න එතකොට ඒ කර්මයන් මිශ්‍රව කරපු නිසා කුසල අකුසල් කර්මයන් මිශ්‍රව කරපු නිසා ප්‍රවෘත්ති විපාක විදියට ඒ කියන්නේ මෙන්න මේ ජීවිතයේදී මේ අපි ජීවත් වෙලා ඉන්නකොට ප්‍රවෘත්ති විපාක විදියට වශයෙන් මේ කියන කාමාවචර සිත් කාමාවචර විපාක සිත් ඔක්කොම ලැබෙනවා. ඒ වගේම තමයි මේ සඳහන් කරපු මෙතෙක් සඳහන් කරපු ඒ කියන්නේ මොනවද? අහේතුක අකුසල විපාක සිත් 7ත් අහේතුක කුසල විපාක සිත් 8ත් මේ සහේතුක මහා විපාක සිත් 8ත් කියන විපාක සිත් 23ම අපට ලැබෙනවා. ඇයි මේ විපාක සිත් 23ම අපට ලැබෙන්නේ? පෙර සංසාරයේදී ඔබත් මමත් අපි හැම කෙනෙක්ම කුසල් කරලා තියෙනවා. අකුසල් කරලා තියෙනවා. මෙන්න මේ කියන කුසල් හා අකුසල් කියන කර්මයන් මිශ්‍රව කරපු නිසා ප්‍රවෘත්ති විපාක වශයෙන් මෙන්න මේ කියන කාමාවචර විපාක සිත් සියල්ලම මෙතෙක් ඉගෙන ගත්තු
කාමාවචර විපාක සිත් සියල්ලම අපිට මිශ්‍රව ලැබෙනව ජීවත් වෙලා ඉන්න කාලයේදී. මොනවද මේ කාමාවචර විපාක සිත් සියල්ලම කියන්නේ? අහේතුක අකුසල විපාක සිත් 7ක් ඉගෙන ගත්තනේ. අන්නේ සිත් 7ක් අපිට ලැබෙනවා. අහේතුක කුසල විපාක සිත් 8ක් ලැබෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ දැන් මේ සඳහන් කරගෙන යන මහා විපාක සිත් 8ක් කියන. එතකොට සිත් කීයක්ද? සිත් 23ක්. මෙන්න මේ සිත් 23ම ලැබෙනවා කුසල අකුසල පෙර කරන ලද කුසල අකුසල කර්ම විපාකයන්ට අනුකූලව. ඔන්න ඔය කාරණය තමයි පින්නතුනි අපිට අද මෙන්න මේ විපාක සිත් විස්තර කරනකොට මතක් කරන්න තියෙන්නේ. ඔය කියන කාරණා ටික දැන් හොඳට පින්වත් පිරිසට තේරෙනවා ඇති මේ විපාක සිත කියන්නේ කුමක්ද කියන එක. ඊළඟට තමයි ඔන්න ඔය විපාක සිත් ටික විස්තර කරාට පස්සේ ඊළඟට තියෙන්නේ අපිට අපි මතක් කළාද පාඩම තුල මේ ඊළඟට කාමාවචර මහා ක්‍රියාසිත 8 ගැනත් විස්තර කරලා මේක අපි නිමාවටපත් කරනවා කියලා. කාමාවචර මහා ක්‍රියාසිත 8 කියනකොට ඒකෙදිත් අපි මුලින් හඳුනා ගනිමු මේ කාමාවචර මහා ක්‍රියාසිත 8 කොහොමද කියලා. පින්නතුනි මේකෙත් 아무තු විශේෂයෙන්ම වෙනස් වචන මුකුත් නැහැ. අර කාමාවචර මහා කුසල් සිත් 8 වගේමයි. ඒ වගේම කාමාවචර මහා විපාක සිත් 8ත් ඒ විදිහටම තිබුණා. එතනදී උනේ විපාක සිත කියන එක. මෙතනදී තියෙන්නේ කාමාවචර මහා ක්‍රියාසිත 8 විස්තර කරනකොටත් එතනදී ක්‍රියාසිත කියන එක අවසානයේට යොදා ගන්න එක. අපි දැන් ඔන්න බලමු කොහොමද මේ සිත් 8 හඳුන්වන්නේ කියලා. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික ක්‍රියාසිත. ඔන්න ඔය විදිහට තමයි ක්‍රියාසිත 8ත් විස්තර වෙන්නේ. හරි පහසුයි මතක තියාගන්න පින්වත් පිරිසට මේ කාමසෝබන සිත් 24. හරි සුන්දර පිළිවෙලකට ඒක තියෙන මතක තබා ගන්න ගොඩාක් පහසුයි. අර මහා ක්‍රියාසිත 8ත් ඔය කියන විදිහටම මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එතකොට ඒක පහසුයි කියලා කිව්වේ අර කුසල් සිත් 8ට බොහෝසෙයින් සමාන නිසානේ. දැන් පින්වත් පිරිසට හොඳට මතක ඇති අර මහා කුසල් සිත් ඉගෙන ගත්ත ආකාරයම ඒ සිත් විදියම තමයි මෙතනදී තියෙන්නේ. එතකොට මෙතනි වෙනසක් තියෙනවා මෙතෙක් විස්තර කරපු ඒ කියන්නේ මහා කුසල් සිත් වලට වඩා ඇති තියෙන වෙනස තමයි මේවා මේ සිත් 8 කර්ම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි විපාක වෙන්නේ නැහැ. මොකද වෙන්නේ නැත්තේ? කර්ම වෙන්නේත් නැහැ, විපාක වෙන්නේත් නැහැ. අන්න ඒක තමයි මේ ක්‍රියාසිත 8 තියෙන විශේෂත්වය. හොඳට මතක තියාගන්න ඕන. මොකද්ද වෙන්නේ නැත්තේ? කර්ම වෙන්නේත් නැහැ, විපාක කර්ම නොවන නිසා මෙතනදී විපාක ගෙන දෙන්නේ නැහැ. මේ සිත් කර්ම වෙන්නේ කර්ම නොවන නිසා විපාක ගෙන දීමේ ශක්තියක් ඇත්තේ නැහැ. එහෙනම් කර්මක්ෂය කරපු රහතන් වහන්සේලාට පමණක් මේ සිත් ඇති වෙන නිසා මේ සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා. මොන සිත් කියලාද? ක්‍රියාසිත කියලා. කර්මක්ෂය කරපු රහතන් වහන්සේලාට පමණක්ම මේ සිත් ඇති වෙන නිසා මේ සිත් වලට කියනවා මොන සිත් කියලාද? ක්‍රියාසිත කියලා. කර්ම නොවන නිසා විපාක ගෙන දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිත් වල තියෙන විශේෂත්වය. ඉතින් මේ සිත් පෘථග්ජන භූමීන් අපිට ඇති වෙනවද? එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට සකු르දාගාමි, සෝවාන්, සකු르දාගාමි, අනාගාමි කියන ඒ ආර්යයන් වහන්සේලාට ඒ ඇති වෙන්නේ නැහැ.
එතකොට පෘතජ්ජන වූ අපිට ඇති වෙන්නේත් නැහැ. සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන ඒ මාර්ගඵලස්ත පුද්ගලයන්ට මේ ක්‍රියාසිත ඇති වෙන්නේත් නැහැ. එහෙනම් කාටද ඇති වෙන්නේ? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මතු භවයක් නැති නිසා කුසල් සිත් වෙනුවට එහෙනම් පහළ වෙන්නේ මොන සිද්ද? මෙන්න මේ කියන ක්‍රියාසිත. අපි හොඳට දන්නවනේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කර්මක්ෂය කරලා සම්පූර්ණයෙන්ම සියලු කර්මය ක්ෂය කරලා උන්වහන්සේලාට මතු විපාක දෙන්න උප්පත්තිය නැහැ. උන් සියලු කර්ම ක්ෂය කළා කෙලෙස් ප්‍රහීන කරලා. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට මහරහත් මහෝත්තමයාණන් වහන්සේලාට මතු භවයක් නැති නිසා කුසල් සිත් වෙනුවට මෙන්න මේ කියන ක්‍රියාසිත ඇති වෙනවා. මේ කියන්නේ ඉෂ්ට අරමුණු හමු වෙලා පහළවන පංචත්වාරික එහෙමත් නැත්නම් මනෝත්වාරික චිත්ත වීතිවල ජවන්සිත වශයෙන් අන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ඇති වෙන්නේ මෙන්න මේ කියන ක්‍රියාසිත අටෙන් එකක්. ඉෂ්ට අරමුණක් හමු වුණාට පස්සේ පංචත්වාරික වෙන්න පුළුවන් මනෝත්වාරික වෙන්න පුළුවන් ඒ කියන චිත්ත වීතිවල ජවන්සිත වශයෙන් උන්වහන්සේලාට ඇති වෙන්නේ මෙන්න මේ කියන ක්‍රියාසිත අටෙන් එකක්. මොකද ඒකට හේතුව සියලුම අකුසල් මුල් උන්වහන්සේලා සිඳ බිඳ දාලා ඉවරයි. එතකොට එහෙනම් උන්වහන්සේලාට අකුසල් සිත් 12ම ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මතු භවයක් නැති නිසා කුසල කර්මයන්ගෙන් උන්වහන්සේලාට ප්‍රයෝජනයක් ඇති නැහැ. ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. අන්නේම නිසා අර කියපු කුසල් සිත් අට ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඇති වෙන්නේ මෙන්න මේ කියන විදියට ඉෂ්ට අරමුණු යම් අරමුණක් හමු වුණාම අරමුණ හමු වීමෙන් පස්සේ උන්වහන්සේලාට මෙන්න මේ කියන විදියට පංචත්වාරික වෙන්න පුළුවන් මනෝත්වාරික වෙන්න පුළුවන් ඉෂ්ට අනිෂ්ට විදියට හමු වෙන ඒ අරමුණු හමු වීමෙන් චිත්ත වීතිවල ජවන්සිත විදියට මෙන්න මේ කියන මහා ක්‍රියාසිත අටෙන් එකක් තමයි පහළ වෙන්නේ. දැන් ඔන්න ඔය විදියට තමයි පින්නතුනි මේ ක්‍රියාසිත අට පිළිබඳව අපිට විස්තර කතනයක් කරන්නට තියෙන්නේ. රහතන් වහන්සේලාට දැන් රහතන් වහන්සේලා නිරන්තරයෙන්ම සිහිනුවණින් තමයි කටයුතු කරන්නේ. සිහිනුවණින් යුතුව දැන් යම් කටයුතු කරනකොට උන්වහන්සේලාට මෙන්න මේ කියන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ක්‍රියාසිත ආදී මේ සිත් අට ක්‍රියාසිත අටෙන් රහතන් වහන්සේලා සිහිනුවණින් නොයෙක් වැඩ කරද්දී මේ සඳහන් කරපු ඥාන සම්පයුක්ත මහා ක්‍රියාසිත හතරෙන් එක් සිතක් තමයි ජවන් සිත් වශයෙන් පහළ වෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි හුරුද්දෙන් වගේ උන්වහන්සේලා නොයෙක් කටයුතු කරනකොට ඥාන විප්පයුක්ත මහා ක්‍රියාසිත හතරෙන් එකක් ඇති වෙනවා. ඔය කියපු ඥාන සම්පයුක්ත මේ සිත් මේ හතරක් තියෙනවා. අනේ හතර රහතන් වහන්සේලා සිහිනුවණින් කටයුතු කරනකොට ඒ ඥාන සම්පයුක්ත මහා ක්‍රියාසිත හතර ඇති වෙනවා. ඒ වගේම තමයි අර පුරුද්දකට වගේ යම් දේවල් කිරීමේදී ඥාන විප්පයුක්ත ක්‍රියාසිත හතර තමයි උන්වහන්සේලාට ඇති වෙන්නේ. අනික් කාරණය තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේලාට ඥාන සම්පයුක්ත ක්‍රියාසිත විතරමයි ලැබෙන්නේ. එහෙම නැතු උන්වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත සිත් ඇති නොවන බව තමයි දක්වලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන්නේ මොන සිද්ද? ඥාන සම්පයුක්ත ක්‍රියාසිත විතරමයි. මේ ඥාන විප්‍රයුක්ත සිත් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය විදියට දැන් මෙතනදී ක්‍රියාසිත අපි 8ක් විස්තර කරා. ඊළඟට කලින් අපි අහේතුක සිත් විස්තර කරනකොට මතක ඇති එතනදී අහේතුක සිත් 18 විස්තර කරනකොට සෝමනස්ස සහගත සෝමනස්ස හසිත උපාද අහේතුක ක්‍රියාසිතක් විස්තර කළා.
අන්නේ ක්‍රියාසිත සිනහ පහල කිරීම වශයෙන් රහතන් වහන්සේලාට ඇති වෙනවා කියලා එතනදිත් දැනගත්තා. ඔන්න ඔය විදියට තමයි පින්නතුනි මෙන්න මේ කියන ක්‍රියාසිත 8ත් විස්තර කරන්න තියෙන්නේ. එහෙමනම් අපි දැන් දැනගන්නට ඕන කාරණය තමයි මීට කලින් විස්තර කරපු මහා කුසල් සිත් හා විපාක සිත් කියන ඒ ටික සාමාන්‍යයෙන් අවශේෂ පුද්ගලයන්ටත් ලැබෙනවා. නමුත් මේ කියන ක්‍රියාසිත 8 බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට පමණක්මයි ලැබෙන්නේ. ඒ අතරිනුත් බුදුරජාණන් වහන්සේලාට මේ ඥාන සම්පයුක්ත ක්‍රියාසිත විතරමයි ඇති වෙන්නේ. ඔන්න ඔය කාරණය තමයි පින්නතුනි අපිට අද දවස තුලදී විස්තර කරන්න තියෙන්නේ. අර කාම සෝබන සිත් වල අද දවසේ මේ සිත් 24ම සාකච්ඡා කරලා ගිය සතිය අපි 8ක් සාකච්ඡා කළා. මේ සතියේ විපාක සිත් 8ත් ක්‍රියා සිත් 8ත් කියන කාරණා දෙකම අවස්ථා දෙකම දැනගත්තා. කොහොමද මේ සිත්වල ස්වභාවය සහ ඇති වෙන්නේ කොහොමද කියලා. ඊළඟට මෙන්න මේ කියන කාරණා ටික තමයි අද දවස තුල දැනගන්න තියෙන්නේ. අපි අවසාන වශයෙන් පින්නතුනි මේ කියන කාමාවචර සිත් දැන් අපි මේ වෙනකොට ඔන්න දැන් කාමාවචර සිත් 54 සාකච්ඡා කරලා ඉවරයි. චිත්ත කාණ්ඩයේ තියෙන මේ කියන චිත්ත පරමාර්ථය තුල තිබෙන මේ කාමාවචර සිත් 54ක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ වෙනකොට දැන් කාමාවචර භූමියේ පහළවන ඒ කාමාවචර සිත් 54 අද දවස වෙනකොට ඔන්න සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපි අවසාන වශයෙන් දැනගනිමු මෙන්න මේ කියන කාමාවචර සිත් 54න් ඒ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට සහ අනාගාමින් වහන්සේලාට සෝවාන් සකු르දාගාමි ඒ උත්තමයාණන් වහන්සේලාට සහ පෘථග්ජන භූමීන් අයට කොහොමද මේ සිත් බෙදිලා ඇති වෙන්නේ කොහොමද කියලා අපි දැනගනිමු. අන්න එතකොට දැන් මේ අද දවසෙන් අපි කාමාවචර සිත් 54 සාකච්ඡා කරලා නිමාවටපත් කරනවා. ඔය කියපු කාමාවචර සිත් 54න් බුදුරජාණන් වහන්සේට ඇති වෙනවා හසිතුප්පාද සිත හැර අහේතුක සිත් 17ත් මහා විපාක සිත් 8ත් ඥාන සම්පයුක්ත මහා ක්‍රියා සිත් 4ත් කියන මෙන්න මේ කියන සිත් 29 ඇති වෙනවා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ වගේම තමයි සමහර ග්‍රන්ථවල තියෙනවා සමහර ආචාර්ය මතයක් තමයි හසිතුප්පාදයට ඥාන විප්‍රයුක්ත ක්‍රියා මේ සිත් 4ක් ඇති වෙනවා කියලා. නමුත් මේ ධර්ම විස්තරයේදී අපි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේට මෙන්න මේ කියන හසිතුප්පාද සිත හැර අහේතුක සිත් 17ත් මහා විපාක සිත් 8ත් ඥාන සම්පයුක්ත මහා ක්‍රියා සිත් 4ත් කියන සිත් 29 ඇති වෙනවා කියලා. ඊළඟට තමයි රහතන් වහන්සේලාට මේ කාමාවචර සිත් 54න් ඇති වෙන්නේ අහේතුක සිත් 18ත් මහා ක්‍රියා සිත් 8ත් මහා විපාක සිත් 8ත් කියන සිත් 34 රහතන් වහන්සේලාට ඇති වෙනවා. අනාගාමී මේ පුද්ගලයන්ට ඒ අනාගාමීන් වහන්සේලාට ඇති වෙන්නේ ditthිගත සම්පයුක්ත සිත් 4යි, දෝමනස්ස සිත් 2යි, ඒ වගේම විචිකිච්ඡා සිතත් ඒ කියන්නේ මේ විචිකිච්ඡා සිතද යන සිත් 7 හැර ඉතිරි අකුසල් සිත් 5. ඒ වගේම තමයි හසිතුප්පාදයේ හැර ඉතිරි අහේතුක සිත් 17, මහා කුසල් සිත් 8, මහා විපාක සිත් 8 කියන සිත් 38 තමයි ඔන්න අනාගාමීන් වහන්සේලාට පහළ වෙන්නේ. සෝවාන් සහ සකු르දාගාමී පුද්ගලයන්ට පහළ වෙන්නේ ditthිගත සම්පයුක්ත සිත් 4ත් ඒ වගේම විචිකිච්ඡා සිතත් කියන ඒව ඇතැරලා ඉතිරි අකුසල් සිත් 7 ඒ වගේම තමයි හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් 17 මහා කුසල් සිත් 8 මහා විපාක සිත් 8 කියන සිත් 40 සෝවාන් සහ සකු르දාගාමි
ඒ ආර්ය උතුමන්ට ලැබෙනවා. පෘථග්ජන භූමීන් අයට ලැබෙන්නේ අකුසල් සිත් 12යි, හසිතුප්පාදය හැර ඉතිරි හේතුක සිත් 17යි, මහා කුසල් සිත් 8යි, මහා විපාක සිත් 8යි කියන සිත් 45 ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි දැන් කාමාවචර සිත් 54 ඒ පුද්ගලයන්ට ඇති වෙන සිත් මෙන්න මේ විදිහට තමයි බෙදා දක්වලා තිබෙන්නේ. අභිධර්මාර්ථ ප්‍රදීපිකාව තුල අපි මෙතෙක් ඉගෙන ගත්තු කාමාවචර සිත් 54 ගැන තමයි ඔන්න සංක්ෂිප්ත අදහස සාරාංශය දැක්ුවේ. එම නිසා පින්නතුනි දැන් මේ දහම් කොටාසියක් තමන්ගේ ජීවිතයට මේ ක්‍රියාසිත අපිට ඇති වෙන්නේ නැහැ. නමුත් අර විපාක සිත් හා මහා කුසල් සිත් ඇති වෙනවා කාමාවචර මහා කුසල් සිත්. ඉතින් එදිනෙදා අපි සාසනික කටයුතු කරනකොට අපි සීල් සමාදන් වෙනවා, දන් දෙනවා, භාවනා කරනවා, වත් පිළිවෙත් කරනවා, මල් පූජා කරනවා ආදී දේවල් කරනකොට කොහොමද අපි ඒව කරන්න ඕන කියලා අපි ගිය සතියේ සාකච්ඡා කළා. ඊට අනුරූපව ඊට පස්සේ ප්‍රතිසන්දිය ඇති වෙනකොට විපාක සිත් ඇති වෙන්නේ කොහොමද කියලා දැන් මේ සතියේ සාකච්ඡා කළා. ඒ කුසල් සිතට අනුරූපව විපාක සිත පහළ වෙන විදිය ඊළඟට තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ඇති වෙන මේ ක්‍රියාසිත 8 ගැන සාකච්ඡා කළා. මේ විදියට අද දවසෙත් ඔන්න මේ සදහම් අපි පාඩම දැනගත්තා. ඒ තුලින් මහා කුසල ස්කන්ධයක් ඒක රාශී වුණා. බුදු කෙනෙක් දේශනා බෙදා දේශනා කරපු මේ දහම් පරියායක් දහම් කාරණාවක් තමයි ඉගෙන ගත්තේ. එම නිසා පින්නතුනි මෙන්න මේ ධර්මයන් පිළිබඳව අවබෝධයක් තව තවත් යථාර්ථයෙන් අවබෝධයක් ඇති කරගන්න ධර්මඥානයක් ඇති කරගන්න මේ ධහම තුල නියැලෙන්නට උත්සාහවත් වෙත්වා කියන කාරණය තමයි අවසාන විදියට අපිට මතක් කරන්නට තියෙන්නේ. නිරන්තරයෙන්ම ඕනම දෙයක් කරනකොට සිහියෙන් යුතුව කරන්න උත්සාහවත් වෙන්න. යෝනිසෝ මනසිකාර්ය නැති වුණොත් පින්නතුනි ඔබටම තේරෙන්නේ නැහැ ඔබ කරන්නේ කුමක්ද කියලා. අකුසලයේ තුල නියැලලා ඉන්නවද කුසලයේ තුල නියැලලා ඉන්නවද කියලා. කුසල් කරන්න ගිහිල්ලා අකුසල් කරගන්නවා. ඒ නිසා කුසල අකුසල් මේ වෙන් කරලා හඳුනා ගන්න බෑ. අද ලෝකේ බොහෝ දිනකට වෙලා තියෙන යෝක කුසල් කරනවා, පින්කම් කරනවා කියලා කරනවා. නමුත් හරියට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයක් නැතුව ඔහේ කරන්නම් වාලි කරනවා. බොහෝ වෙලාවට අකුසල් කරන්න ගිහිල්ලා ගොංකම් කරගන්නවා. ඉතින් මෝඩකම බලවත් වෙලා ඔහේ පින්කම් කරගන්නවා. ඉතින් මේ කියන විදියට කොහොමද ඉතින් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගන්නේ? එක්කෝ අර අහේතුක ප්‍රතිසන්දියක් අර අහේතුක කුසල විපාක සම්තිරණ සිතකින් ප්‍රතිසන්දියක් ලැබේ. එක්කෝ මේ දි හේතුක ප්‍රතිසන්දියක් ලැබේ. ඥාන විප්පයුක්ත කුසල් සිදු කරලා. ඒ නිසා අපි කරන්න ඕන ඥාන සම්පයුක්ත පින්කම් කරගෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති කරගෙන මේ බුද්ධෝත්පාද කාලය තුල ධ්‍යාන මාර්ගඵල ප්‍රතිවේද කරගෙන මේ දුක් සාගත සසරින් එතර වීමටමයි අපි උත්සාහවත් වෙන්නට ඕනේ. අනේ සඳහා මේ උතුම් වූ දහම් පරියාය හැම දිනාටම හේතුවක් වේවා කියන අදහසින් යුතුව අද දවසට නියමිත මේ සදහම් වැඩසටහන නිමාවටපත් කරනවා. හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින හේතු වේවා. සෑම මොහොතකම සිහිය නුවණ දියුණු වේවා. ධර්ම මනසිකාරයක් ඇති වේවා. ආරක්ෂා සම්පත්තිය සැලසේවා. උතුම් වූ පාරමී ගුණ ධර්මයක් බවටම මේ කුසල ධර්මිය හේතු වේවා කියලා පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ආශිර්වාද කරනවා. සෙත් පතනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. තෙරුවන් සරණයි.